අයිබෝන් හොඳයි දරුවනේ අපි අපේ පාඩම් ඒකකවල පළවෙනි පාඩම් ඒකකේ අපේ පළවෙනි ප්‍රථම පාඩම් ඒකකේ දෙවෙනි කොටස වන ව්‍යාපාර පරිසරය කියන මාතෘකාව පිළිබඳව තමයි අපි සාකච්ඡා කරන්න යන්නේ. දැන්ටමත් ඕගොල්ලෝ ව්‍යාපාර පසුබිම කියන කොටස ඉවර කරගෙන තියෙනවා නම් ඊළඟට ඕගොල්ලන්ට අපිට කතා කරන්න තියෙන මාතෘකාව තමයි ව්‍යාපාර පරිසරය කියන මාතෘකාව. ව්‍යාපාර පරිසරය කියන මාතෘකාව යටතේ අපි සාකච්ඡා කරන්නේ ව්‍යාපාරයක් කරනකොට ව්‍යාපාරිකයා මුහුණ දෙන පාරිසරික තත්ත්වයන් පිළිබඳව තමයි අපි සාකච්ඡා කරන්නේ. පාරිසරික තත්ත්වයන්. ඒ කියන්නේ අපි පරිසරය කියලා කියන්නේ මේ දැන් ඉස්සර අපේ අම්මලා හැම ඉගෙන ගන්න අපි ඉගෙන ගන්නකොට අපේ අම්මලා සමහරවිට අපිට කියනවා මේ ඒ කාලේ අපිට ඉගෙන ගන්න පරිසරයක් තිබුණේ නැහැ, හොඳ පරිසරයක් තිබුණේ නැහැ කියලා එහෙම කියනවා. ඉතින් අපිට එතකොට ටක් ගාලා මතක් වෙන්නේ හොඳ පරිසරයක් තිබුණේ නැහැ කොහොම අපිට මතක් වෙන්නේ එහෙනම් අම්මලා ඒ පාඩම් කරපු තැන්වල ලස්සන මල් පිපිල තිබුණ නැතු වෙන්නේ නැති. කුරුල්ලෝ කෑ ගහන්න නැතුව ඇති. ගංගා ඇලදොල වගේ දේවල් තියෙන්නේ නැති වෙන්නේ නැති. ඒකයි පරිසරයක් තිබුණේ නැහැ කියලා කියන්නේ. ඒත් කල්පනා කරනවා අපිට එහෙම පරිසරයක් තිබිලාද අපි පාඩම් කරන්න කියලා. හරි. එතකොට පරිසරය කියලා කියන්නේ ඒ වගේ දෙයක් නෙමෙයි. අපි ආවට දෙන ගස්වැල් සතාසීපාව ඒවා පරිසරය තමයි. නමුත් ව්‍යාපාර පරිසරය කිව්වහම ඒ ස්වභාවික පරිසරයට වඩා වැඩි දෙයක්. ව්‍යාපාර කටයුතු වලට බලපෑම් මෙල්ල කරන්නා වූ ඕනම සාධකයක් තමයි ව්‍යාපාර පරිසරය කියන එක ගණයට වැටෙන්නේ. දැන් අපි උදාහරණයක් විදිහට කල්පනා කළොත් දැන් අපි හිතමු දැන් තරුණ ජෝඩුවක් මේ ප්‍රේම කරනවා කියලා දන්නකො. බස් එකක ප්‍රේම කරනවා. තරුණ ජෝඩුවක්. ඒගොල්ලෝ තරුණ ජෝඩුවක් බස් එකක ප්‍රේම කරනකොට නිතරම ඒගොල්ලෝ හොයන්නේ කොයි වගේ තැනක්ද? වැඩි කාගේවත් ඇහැ ගැටෙන්නේ නැති. හරි. ඊට පස්සේ ඇහැ ගැටෙන අඩු තැනක තමයි ඒගොල්ලෝ වාඩි වෙන්න කැමති. ගොඩක් වෙලාවට තෝරගන්නේ බස් එකේ සීට් එක පිටිපස්සේ සීට් එකේ එහා පැත්තේ කෙරෝල මුල්ල පැත්ත. ගොඩක් වෙලාවට බස් එකට නගින මේ බහින දොරවල් තියෙන පැත්තක අයිනක වගේ සෙට්ටලා ඉඳියොත් ඒ දෙන්න බොහොම නේද බොහොම ආදරෙන් ඉන්නවා. ඒ ඉස්සරහා පූජ්‍ය පක්ෂයට වෙන් කර ඇත කියන සීට් එකේ වාඩි වෙන්න කැමති නෑ ඒගොල්ලෝ ඉස්සරහින්. මුළු බස් එකටම පේනවා. මුළු බස් එකටම පේනවා. ඒතර ඒගොල්ලෝ හොයනවා ඒගොල්ලන්ට ප්‍රේම කරන්න සුසු පරිසරය. කසාද බැන්දාම ඒගොල්ලන්ට ගෙදර ඉන්න බෑ වගේ හිතනවා නම් ඒගොල්ලෝ ඒකට කුලියට හරි ගියක් අරගෙන සුසු පරිසරයකට යනවා. ඒ ඔන්නෝ වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. පාරිසරික තත්ත්වයක් තමයි එකෙන් අදහස් වෙන්නේ පුතේ. හරි. පාරිසරික තත්ත්වයක්. තේරෙනවද මං කියන දේ? එතකොට මේ පාරිසරික තත්ත්වයන් කියලා කියන්නේ අපිට බලපෑම් මෙල්ල කරන ඍජුව හෝ වක්‍රව බලපෑම් මෙල්ල කරන සාධක. එතකොට ව්‍යාපාර පරිසරය කියලා කියන්නේ දරුවනේ ව්‍යාපාර කටයුතු වලට ඍජුව හෝ වක්‍රව බලපෑම් මෙල්ල කරන සාධක වල එකතුවක් තමයි ව්‍යාපාර පරිසරයක් කියලා කියන්නේ. තේරෙනවද මං කියන දේ? රයිට්. හරි. එතකොට මේකට අදාළ සාධක වෙන්නේ මොනවද? මේකට අදාළ සාධක වෙන්නේ මොනවද? ව්‍යාපාර පරිසරය ප්‍රධාන මම මේක මකනවා. ව්‍යාපාර පරිසරයේ ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි අභ්‍යන්තර පරිසරය. අනිත් එක තමයි බාහිර පරිසරය. හරි එකක් තමයි අභ්‍යන්තර පරිසරය අනිත් එක තමයි බාහිර පරිසරය. හරිද? අභ්‍යන්තර පරිසරය කියලා කියන්නේ ව්‍යාපාරයේ තුල තියෙන සාධක තමයි අභ්‍යන්තර පරිසරය කියලා කියන්නේ. ව්‍යාපාරයේ තුල පිහිටි සාධක. බාහිර පරිසරය කියලා කියන්නේ ව්‍යාපාරයේ පරිබාහිරව තියෙන සාධක තමයි බාහිර පරිසරය කියලා කියන්නේ. මේ ව්‍යාපාරයේ තුල තියෙන ඒවා මේ ව්‍යාපාරයේ තුල තියෙන සාධකුත් එක්කෝ මේ අභ්‍යන්තර සාධක කියන්නේ එක්කෝ පුද්ගලයින් වෙන්න පුළුවන්. හරි? එහෙම නැත්තම් මොනවා හරි තත්ත්වයන් වෙන්න පුළුවන්. පුද්ගලයින් හෝ තත්ත්වයන් තමයි අභ්‍යන්තර පරිසරය කියලා කියන්නේ. පුද්ගලයින් හෝ තත්ත්වයන් අභ්‍යන්තර පරිසරය කියලා කියන්නේ. හරි? එතකොට මේවා තියෙන විශේෂත්වය තමයි මේවා පාලනය කළ හැක. මේවා පාලනය කළ හැක. පාලනය කරන්න පුළුවන් දේවල්. පුද්ගලයින් හෝ තත්ත්වයන් මේ වගේ මේවා පාලනය කරන්න පුළුවන්. හරිද? ඒ වගේම ව්‍යාපාරයට මේවා ඒ කියන්නේ මේ අභ්‍යන්තර සාධක වලින් ධන බලපෑම් එල්ල කරන්නත් පුළුවන්, ඍණ බලපෑම් එල්ල කරන්නත් පුළුවන්. ධන බලපෑම් වලට අපි කියනවා පුතා ශක්තිතා කියලා. ඍණ බලපෑම් වලට අපි කියනවා දරුවනේ දුර්වලතා කියලා. ධන බලපෑම් වලට අපි කියනවා ශක්තිතා කියලා. ඍණ බලපෑම් වලට අපි කියනවා දුර්වලතා කියලා. ඒ අනුව අභ්‍යන්තර පරිසරයේ තියෙන සාධක මොනවද? අභ්‍යන්තර පරිසරයේ මම කිව්වා පුද්ගලයින් ඉන්නවා කියලා. මොනවා කවුද ඉන්නේ අභ්‍යන්තර පරිසරයේ ඉන්නේ පුද්ගලයින් ඉන්නේ? ව්‍යාපාර ඇතුළේ ඉන්නේ කළමනාකරුවන් ඉන්නවා. ඒ වගේම සේවකීන් ඉන්නවා.
ඒ වගේම පුතා ගනුදෙනුකරුවන් කළමනාකරුවන් ඉන්නවා, සේවකීන් ඉන්නවා. ඊට පස්සේ තව ඉන්නවා කළමනාකරුවන් ඉන්නවා, සේවකීන් ඉන්නවා. ඊට පස්සේ තව ඉන්නවා අයිතිකරුවන් ඉන්නවා. අපි කියනවා ආයෝජකීන් කියලා. අයිතිකරුවන් ඉන්නවා. ඒ වගේම සංවිධාන ව්‍යුහය තියෙනවා. ඒ වගේම සංවිධාන සංස්කෘතිය තියෙනවා. ඒ වගේම සම්පත් තියෙනවා. හරි. මේ අය ව්‍යාපාර ශක්තියක් හෝ දුර්වලතාවයක් විදියට බලපෑම් එල්ල කරන්න පුළුවන්. මේ අයගෙන් ඇති වෙන ධන බලපෑම් වලට අපි කියනවා ශක්තිතා කියලා. මේ අයගෙන් ඇති වෙන ඍණ බලපෑම් වලට අපි කියනවා දුර්වලතා කියලා. දැන් කළමනාකරුවන්ගේ දැනුම වැඩි නම් ශක්තියක්. හැබැයි කළමනාකරුවෝ කියන එක කැපවීමක් නම් ව්‍යාපාරික දැනුමක් නම් ඒක දුර්වලතාවයක්. සම්පත් වැඩි නම් ශක්තියක්. සම්පත් අඩු නම් දුර්වලතාවයක්. ඊට පස්සේ තව සේවකයෝ දිනපතා වැඩට පැමිණෙනවා නම් ඒක ශක්තියක්. හැබැයි සේවක ප්‍රවාසිතාවේ නැත්නම් ඇබ්සන්ටිසම් එහෙම නැත්නම් අපි කියනවා නොපැමිණීම වගේ දේවල් තියෙනවා නම් ඒවා දුර්වලතා. සේවකෝ නිතර අස්සලා යනවා නම් අපි කියනවා සේවක පිරිවැටුම කියලා. ඒක දුර්වලතා. ඇතුලේ තියෙන දුර්වලතා හින්දා තමයි එහෙම වෙන්නේ. යාළුලා ඉන්න කෙල්ලෙක් නිතරම තමන්ව දාලා යනවා. යාළු වෙන එක හැම සැරයක් ගානේ තමන්ව දාලා යනවා. හරි මාසයක් දෙකක්වත් ඉන්නේ. එහෙනම් මොනවා හරි තමන්ගේ දුර්වලතා ඇති. ශාරීරික දුර්වලතා හරි මානසික දුර්වලතා හරි නැත්නම් මේ දෙකම හරි මොනවා හරි දුර්වලතා ඇති. ඒ දුර්වලතා ඒගොල්ලන්ට පේනකොට ඒ සමට ඒගොල්ලෝ හිතන්නේ ඕගොල්ලොත් ඒ කියන්නේ මේ පිරෙලම ඇත්තක ඉන්න. හරි. ඒතර අපි කරන්න ඕනේ මේ පරිසරය අධ්‍යයනය කරනවා කියන එකේ තේරුම් පුතේ අපි අභ්‍යන්තර පරිසරය දිහා හොඳට බලලා අපි මේ හොයා ගන්න ඕනේ අපේ තියෙන ශක්තිතා මොනවද? අපේ තියෙන ශක්තිතා මොනවද? අපේ තියෙන දුර්වලතා මොනවද? තේරෙනවද? ශක්තිතා මොනවද දුර්වලතා මොනවද? හරි ශක්තිතාවයක් තියෙනවා නම් ඒක වර්ධනය කරගන්න ඕනේ. දුර්වලතාවයක් තියෙනවා නම් ඒක හදා ගන්න. දුර්වලතා නිවැරදි කරගන්න ඕනේ. ඒතර ශක්තිතා දුර්වලතා කියන දෙකේ තේරුම ඒකයි. තේරෙනවද මං කියන දේ පුතා? රයිට්. ඔන්න ඔහමයි අභ්‍යන්තර පරිසරය පිළිබඳව අධ්‍යයනය කිරීමෙන් අපිට ලැබෙන වාසි දෙක වෙන්නේ. ශක්තිතා හඳුනාගෙන ඒවා වර්ධනය කරගන්න පුළුවන්. දුර්වලතා හඳුනාගෙන ඒවා නිවැරදි කරගන්න පුළුවන්. හරි. කළමනාකරුවෝ කියලා කියන්නේ දන්නවනේ ව්‍යාපාරයේ තීරණ ගන්න අය. සැලසුම් කරන්නේ, සංවිධානය කරන්නේ, මෙහෙයවීම, පාලනය කරන අය තමයි කළමනාකරුවෝ කියලා කියන්නේ. එයාලගේ දැනුම, කැපවීම, දැක්ම මේ වගේ දේවල් ව්‍යාපාර ශක්තියක් හෝ දුර්වලතාවයක් වෙන්න පුළුවන්. සේවකයෝ කියන්නේ ව්‍යාපාරට ශ්‍රමය දෙන අය. එයාගේ පැමිණීම, එයාලගේ කැපවීම, එයාලගේ ඵලදායීතාවය, එයාලගේ පුහුණුව වගේ දේවල් ව්‍යාපාරට ශක්තියක් වෙන්නත් පුළුවන්, දුර්වලතාවයක් වෙන්නත් පුළුවන්. අයිතිකරුවෝ කියන්නේ ව්‍යාපාරට ප්‍රාග්ධනය ආයෝජනය කරපු අය. ව්‍යාපාරයේ අයිතිය තියෙන අය. එයාලගේ ප්‍රාග්ධන ශක්තිය, පුද්ගලික කීර්තිනාමය, ඊට පස්සේ ව්‍යාපාරය ගැන අවධානය සිටීම වගේ දේවල් ඒවා ව්‍යාපාරට ශක්තියක් වෙන්නත් පුළුවන්, දුර්වලතාවයක් වෙන්නත් පුළුවන්. සංවිධාන ව්‍යුහය කියන එක ගත්තාම පුතාලා සංවිධාන ව්‍යුහය කියලා කියන්නේ අපි කිසියම් සංවිධානයක වැඩ සම්පත් අධිකාරිය. කිසියම් සංවිධානයක වැඩ සම්පත් අධිකාරිය වගේ දේවල්. ඒ කියන්නේ මේ සංවිධානයක් සංවිධානය කරලා තියෙන ආකාරය. සංවිධානයක් හැදිලා තියෙන විදිහ. ඒක තමයි සංවිධාන ව්‍යුහය කියලා කියන්නේ. ඒ සංවිධාන ව්‍යුහයේ ශක්තියක් වෙන්නත් පුළුවන්, දුර්වලතාවයක් වෙන්නත් පුළුවන්. සංවිධාන සංස්කෘතිය කියලා කියන්නේ සංවිධානයේ ඇතුලේ සේවකයෝ හිතන පතන විදි. නැත්නම් කිසියම් සංවිධානයකට ආවේනික වෙච්ච විශ්වාස, ආකල්ප, අගනාකම්, සම්ප්‍රදායන් වගේ දේවල් එකතුවක් තමයි සංවිධාන සංස්කෘතියක් කියලා කියන්නේ. දැන් ඕගොල්ලන්ගේ ඉස්කෝලේ ප්‍රින්සිපල්ගේ ඉඳලා පන්ති වාර ගුරුතුමිය දක්වා තනතුරු ටික බෙදලා ගිහිලා තියෙන විදියක් ඒක සංවිධාන ව්‍යුහය පුතේ. ඒ ඇයට බලයක් තියෙනවා. දැන් පාසල ගැනම තීරණ ගන්න බෑ ඉස්කෝලේ කොමර්ස් මිස්ටර්. තමන් උගන්න විෂය ගැන විෂය බාර ගුරුතුමියට තීරණයක් ගන්න පුළුවන්. නමුත් පන්තියක් ගැන යට තීරණයක් ගන්න බෑ. ඒකට පන්ති බාර ගුරුවරයෙක් ඉන්නවා. ඒ වගේ ඒ සංවිධාන ව්‍යුහය කියලා කියන්නේ කිසියම් සංවිධානයක වැඩ සම්පත් අධිකාරිය බෙදලා තියෙන විදිහ. ඒක හොඳට තියෙනවා නම් ශක්තියක්. නමුත් ඒක අවුල් සහගත විදිහට තියෙනවා නම් ඒ සංවිධාන ව්‍යුහය කියන එක හරියට නිර්මාණය කරලා නැත්නම් අනිවාර්යෙන් ඒක දුර්වලතාවයක් වෙනවා. සංවිධාන සංස්කෘතියක් කියන්නේ එක සංවිධානයක් තව සංවිධානයකින් වෙන් කර හඳුනා ගන්න පුළුවන් දේවල් ටිකක්. ඒවා නම් වෙන්න පුළුවන්, ලාංඡන වෙන්න පුළුවන්, හැසිරීම වෙන්න පුළුවන්, සම්ප්‍රදායන් වෙන්න පුළුවන්, ඇඳුම් පැළඳුම් වෙන්නත් පුළුවන්. කිසියම් සංවිධානයකට අනන්‍යතාවයක් එක්කන සාධකයක් තමයි සංවිධාන සංස්කෘතියක් කියලා කියන්නේ.
සම්පත් කියන එකෙන් අදහස් වෙන්නේ අපිට තියෙන භෞතික සම්පත් කියන එක. අපි ගාව තියෙන භෞතික සම්පත් කියන එක. හරි? ඒක තමයි සම්පත් කියලා කියන්නේ. එතකොට දැන් මේ සම්පත් වැඩි වුණොත් ශක්තිතාවයක්. සම්පත් නැත්තම් දුර්වලතාවයක්. ඔය ආකාරයට තමයි ඒක ඒ විදිහට බෙදෙන්නේ. තේරෙනවද මම කියලා තිබුණා. ඔන්න ඔමයි ඔය තියෙන தත්ත්වය. හරි. ඊට පස්සේ බාහිර පරිසරය කියන එක ගත්තාම බාහිර පරිසරය කියලා කියන්නේ බාහිර පරිසරයේ ලක්ෂණ තමයි පුතේ බාහිර පරිසරය කියන එක ව්‍යාපාරට පිටතින් තියෙන්නේ. හරි? පාලනය කිරීම අසීරුයි. පාලනය අසීරුයි. හරි? ව්‍යාපාරට පිටතින් තියෙන්නේ පාලනය කිරීම කියන එක අසීරුයි. ඊට අමතරව ළමයි අපි ගත්තාම මේකේ තියෙනවා මේ විවිධ සාර්ව සාධක තියෙනවා. ඒ වගේම ආසන්න සාධක තියෙනවා. ආසන්න සාධක කියලා කියන්නේ අපේ පිටින් තිබ්බට ව්‍යාපාරත් එක්ක නිතර සම්බන්ධ වෙනවා. අර එහා ගෙදර මිනිස්සු වගේ එහා ගෙදර වුණාට අපේ ගෙදර වෙන දේවල් අපිට වඩා හොඳට මේ මිනිස්සු දන්නවා. නේද? ඒ වගේ බාහිර සාධක, කියන්නේ ආසන්න සාධක කියලා කියන්නේ අපිත් එක්ක නිතර සම්බන්ධ වෙන පුද්ගලයෝ. සාර්වයි කියලා කියන්නේ අපිට ගොඩාක් ඈතින් තියෙන සාධක. ඒවා අපිට පාලනය කරන්න බෑ. විශාල ඒවා ගොඩාක් විශාලයි. ඒ සාධක. සාර්ව හෝ ආසන්න සාධක තියෙනවා. ඊට පස්සේ අනිත් එක තමයි මේ දරුවනේ මේවෙන් ධන බලපෑම් එල්ල වෙනවා, ඍණ බලපෑම් එල්ල වෙනවා. ධන බලපෑමකට අපි කියනවා අවස්ථා කියලා. ඍණ බලපෑමකට අපි කියනවා තර්ජන කියලා. අවස්ථා හෝ තර්ජන උදා කරන්න පුළුවන් සාධක තමයි බාහිර පරිසරයේ ඒ කියන්නේ බාහිර පරිසරයෙන් අපිට ලැබෙන්නේ. ඒකෙන් අපි කරන්න ඕනේ අවස්ථා කියන ඒවා පුළුවන් තරම් අවස්ථා කියන ඒවා ග්‍රහණය කරගෙන අවස්ථා වලින් උපරිම ප්‍රයෝජන ගන්න ඕනේ. හරි? තර්ජන කියන ඒවා ග්‍රහණය කරගෙන තර්ජන කියන ඒවා හඳුනාගෙන තර්ජන මගහරව ගන්න ඕනේ. තර්ජන මැඩපවත්ත ගන්න ඕනේ. Tamanට මොනවා හරි ශක්තියක් තියෙනවා නම් ඒ ශක්තිතා පාවිච්චි කරලා තර්ජන මැඩපවත්ත ගන්න පුළුවන්. තේරෙනවද? ඒ වගේ මේ ශක්තිතා තමන්ට මොනවා ශක්තියක් තියෙනවනේ ශක්තිතා පාවිච්චි කරලා අවස්ථාවලින් ප්‍රයෝජන ගන්න පුළුවන්. හරි? ඔයාලට තේරෙනවද මම කියන්නේ? ඒකයි අපි මුළු ව්‍යාපාර පරිසරයේම අධ්‍යයනය කරාම අපිට ලැබෙනවා වාසි හතරක්. ඒ වාසි හතර අපිට මේ ෂඩුවත කියන වචنين සාරාංශ කරගන්න පුළුවන්. ශක්තිතා හඳුනාගෙන වර්ධනය කරගත හැක, දුර්වලතා හඳුනාගෙන නිවැරදි කරගත හැක, අවස්ථා හඳුනාගෙන ප්‍රයෝජනගත හැක, තර්ජන හඳුනාගෙන ඒවා වළක්වාගත හැක. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් මම ශක්තිතා දුර්වලතා ඕගලන්ට පෙන්වුවා වගේම අපි අවස්ථා තර්ජන කීපයකට උදාහරණ කතා කරමු. දැන් මම කිව්වේ බාහිර පරිසරය කියන එක බෙදෙනවා කොටස් දෙකකට. හරි? මම මෙතනත් මේ ටිකත් මකන්න පොඩ්ඩක්. ආසන්න පරිසරය ඒ වගේම සාර්ව පරිසරය. ආසන්න පරිසරයේ තනිකර ඉන්නේ ව්‍යාපාරයත් එක්ක නිතර සම්බන්ධ වෙන පුද්ගලයෝ තමයි පුතේ ආසන්න පරිසරයේ ඉන්නේ. ව්‍යාපාරයත් එක්ක නිතර සම්බන්ධ වෙන පුද්ගලයෝ. එකක් තමයි සේවකීන් ඉන්නවා. සේවකීන් නෙමෙයි. නිතර සම්බන්ධ වෙන පුද්ගලයෝ ගත්තාම ගනුදෙනුකරුවන්. ඒ වගේම තරඟකරුවන්. ඒ වගේම ආදේශකයින්. ගනුදෙනුකරුවන්, තරඟකරුවන්, ආදේශකයින් විභව ආයෝජකයින්, විභව ආයෝජකයින්. ඒ වගේම අපිට ඕන සැපවුම් කරුවන් ගන්න පුළුවන්. මෙන්න මේ වගේ ආසන්න සාධක ටිකක් මේකද ගනුදෙනුකරුවන්, තරඟකරුවන්, ආදේශකයින්, විභව ආයෝජකයින්, සැපවුම් කරුවන් වගේ අය ආසන්න පරිසරයේ ඉන්නවා. ගනුදෙනුකරුවෝ කියලා කියන්නේ අපේ ව්‍යාපාරේ භාණ්ඩ හා සේවා මිලදී ගන්න අය තමයි ගනුදෙනුකරුවෝ කියලා කියන්නේ. ඉතින් යාලා වැඩිවීම අපිට අවස්ථාවක්. ගනුදෙනුකරුවන්ගේ ක්‍රේ ශක්තිය වැඩිවීම අවස්ථාවක්. ආකල්පය හපත් වීම අවස්ථාවක්. ගනුදෙනුකරුවෝ අඩුවීම හෝ ගනුදෙනුකරුවන්ගේ ආකල්ප කියන ඒවා දුර්වල වීම නේ ආකල්ප ව්‍යාපාරට අහිතකර වීම කියන ඒවා ඇවිල්ලා ව්‍යාපාර තරජන. තරඟකරුවෝ ගත්තාම අපි කරන දේම කරන අය තමයි තරඟකරුවෝ කියලා කියන්නේ. ව්‍යාපාරය ඉටු කරන දේම ඉටු කරන අය තමයි තරඟකරුවෝ කියලා කියන්නේ. තරඟකරුවෝ වැඩිවීම කියන එක දුර්වල මේ තර්ජනය. තරඟකරුවෝ අඩුවීම කියන එක අවස්ථාවක්. ආදේශකයෝ කියලා කියන්නේ දැන් තරඟකරුවෙක් සහ ආදේශකෙක් අතර තියෙන වෙනස තමයි අපි සලකා බලන භාණ්ඩයට සම්පූර්ණයෙන්ම සමාන භාණ්ඩයක් හදන එක්කිනට අපි කියනවා තරඟකරුවෙක් කියලා. සලකා බලන භාණ්ඩයට සම්පූර්ණයෙන්ම සමාන භාණ්ඩයක් සපයනවා නම් ඊයට කියනවා තරඟකරුවෙක් කියලා. හරි? නමුත් ඒ කියන්නේ තරඟකරුවෙක් කියලා.
ඊට පස්සේ සලකා බලන භාණ්ඩයට පුතා ඒ කියන්නේ සලකා බලන භාණ්ඩයට හැම අතින්ම සමානයි. ඒ කියන්නේ හැම අතින්ම සමානයි කියන්නේ උපයෝගීතාවයේ පැත්තෙන් සමාන වෙනවා නම් ඒකට අපි කියනවා ආදේශක භාණ්ඩයක් කියලා. ස්වරූපෙන් සමාන නැහැ. දැන් තේ වලට තේ කියලා කියන්නේ තරංගයක්. දෙකම සමානයි. රසය, පාට, හැඩය ඔක්කොම. හැබැයි තේ වලට කෝපි කියන්නේ පුතා ආදේශකයක්. ඒ කියන්නේ සලකා බලන භාණ්ඩෙත් එක්ක 100% සමාන නැහැ. හරි සලකා බලන භාණ්ඩෙන් ලැබෙන උපයෝගීතාවයට සමාන උපයෝගීතාවයක් දෙනවා. දැන් තේ බිව්වහම ලැබෙන උපයෝගීතාවය කෝපි බිව්වහම ලැබෙනවා. හැබැයි දෙකම එක වගේ නෙමෙයි. දෙකම එක වගේ නෙමෙයි. හරි උපයෝගීතාවය විතරයි සමාන. ඒතකොට ඒ වගේ ආදේශක භාණ්ඩ වැඩිවීම කියන එකත් තර්ජනයක්. හරි යම්කිසි භාණ්ඩයක දැන් O level වල බලනකොට තාක්ෂණික විෂයකට කොමර්ස් කරනවා හැරෙන තව විෂය ගොඩක් තියෙනවා. ඒතකොට ඇත්තටම කොමර්ස් කරන ගුරුවරුන්ට එන ළමයි ප්‍රමාණය අඩු වෙනවා ටියුෂන් වල. ඒ ආදේශක භාණ්ඩ දැන් BS වලට BS කියන්නේ තරංගය. BS වලට IT කියන්නේ ආදේශකයක්. ආදේශක බිහි වෙන්න සලකා බලන භාණ්ඩයට අනිවාර්යයෙන්ම ඒක තර්ජනයක් වෙනවා. තේරෙනවද මම කියන දේ? එතකොට විභව දැන් අතරම මේ දැන් BS කියන්නේ A level වලට BS කරනවා වෙනකොට IT කරන ළමයි ඉන්නවා. හැබැයි IT කරනවා වෙනකොට BS කරන ළමයි ඉතාම අඩුයි. එහෙම හොයන්න බැරි තරම්. IT කරන්න තියෙනවා ඒ වෙනකොට BS කරලා දාන්න ළමයි ඉතින් අඩුයි ඉතින්. මොකද ලෝකයේ IT එක්ක ඉස්සරහට යන නිසා ගොඩක් වෙලාවට ළමයි බිස්නස් ස්ටඩි කියන එක අතහැරලා IT තෝරගන්නවා. හැබැයි මොකක් හරි ව්‍යාපාරයකට තමයි IT ආදේශ කරන්නේ. ඉස්සෙල්ලා ව්‍යාපාරයක් දාගන්න ඕනේ තොරතුරු තාක්ෂණය දාගන්න ඉස්සෙල්ලා. ව්‍යාපාරයක් නිර්මාණය කරගන්න එක තමයි මේ ව්‍යාපාර අධ්‍යයනයෙන් කරන්නේ. විභව ආයෝජක කියන්නේ අනාගතයේදී මුදල් ආයෝජනය කරන්න ඉන්න අය. ඉතින් එයාලා ඒ විභව ආයෝජකයෝ අපේ ව්‍යාපාරයට නම් ආයෝජනය කරන්න ඒක ගැටලුවක් නෑ. ඒක අපිට අවස්ථාවක්. නමුත් ඒගොල්ලෝ වෙනම ව්‍යාපාර දානවා නම් ඒ කියන්නේ වෙනම ව්‍යාපාර අනාගතේ දාන්න මේ ඌමනාව තියෙනවා නම් ඉතින් එතකොට ඒක ඇවිල්ලා මේ ව්‍යාපාරට තර්ජනයක් වෙනවා. සැපයුම් කරුවෝ කියලා කියන්නේ අපිට විවිධ අමුද්‍රව්‍ය ප්‍රාග්ධන උපකරණ වගේ දේවල් ගෙනත් දෙන අය. එයාලා වැඩිවීම එයාලා කාර්යක්ෂම වීම එයාලා වැඩිවීම එයාලා ණය පහසුකම් දෙනවා කියලා කියන එක අපිට අවස්ථාවක්. නමුත් එයාලා ණය පහසුකමක් අපිට දෙන්නේ නැත්නම් එයාලා වෙලාවට අපිට සපයන්නේ නැත්නම් අපිට ඒක තර්ජනයක් වෙනවා. අපිට තරගෙට මුණ දීමේදී ඒක අවාසියක් වෙනවා. සාර්ව සාධක ගත්තාම සාර්ව සාධක වලට එනවා පුතේ පොලිටිකල් එනවා, ඉකොනොමික් එනවා, සෝෂල්, ටෙක්නිකල්, නැචරල්, ග්ලෝබල්, ඩෙමෝග්‍රැෆි, ලීගල්, පෙස්ටිං කියලා තමයි අපි කියන්නේ. ලකුරත් කියවෙන පෙස්ටිං L වගේ. හරිද? පෙස්ටිං කියලා තමයි කියන්නේ. පොලිටිකල් දේශපාලන ආර්ථික සමාජ තාක්ෂණික ස්වභාවික ගෝලීය ප්‍රජා විද්‍යාත්මක සහ නීතිමය පරිසරය තමයි තියෙන්නේ. මේ ඔයාලට පේනවා ඇති දැන් රටක ජනගහනය වැඩි වීම කියන එක ව්‍යාපාරිකයට නවත්තන්න බෑ නේ. රටක නීති රීති වෙනස් වෙනවා කියන එක ව්‍යාපාරිකයට නවත්තන්න බෑ. මේ ව්‍යාපාරිකයට කිසිසේත්ම පාලනය කරන්න බෑ මේ සාධක. අපි බලන්න ඕනේ මේ සාධක පිළිබඳව හොඳට අධ්‍යයනය කළා අපිට ලැබෙන ඒකෙන් ලැබෙන අවස්ථා හෝ තර්ජන මොනවද කියලා විශ්ලේෂණය කර ගැනීම හැකියාව අනිවාර්යයෙන්ම තියෙනවා. තේරුණාද මම කියන දේ පුතේ? හරි. එහෙනම් අපි නෝට් එක චුට්ටක් බලමු දැන්. හරි. ඔයා ගන්න නිබන්ධනයේ අරගෙන නිබන්ධනයේ පළවෙනි ඉන්ට්‍රොඩක්ෂන් එක පොඩ්ඩක් කියව ගන්න. ව්‍යාපාර පරිසරය සාගරයකට සමාන කරන්න පුළුවන්. හොඳට කියව ගන්න එක.
පරිසරය ගැන හොඳට හිතලා බලලා ව්‍යාපාර කරන ව්‍යාපාරිකයා හරියට මුහුද ගැන හොඳට හොයලා බලලා මේ මාළු අල්ලන්න යන දීවරෙක් වගේ. මුහුද ගැන හොඳට හොයලා බලලා යනවා නම් අනිවාර්යෙන් එයාට කරදරයක් වෙන්න විදියක් නැහැ නේද? හැබැයි මුහුද ගැන හොඳට හොයලා බලලා යන්නේ නැති එක්කෙනෙක්ගේ බෝට්ටුව එතනම ගිලනවා. ඇයි? මුහුද ගැන විතරක් නෙමෙයි. එයාගේ බෝට්ටුවේ තත්ත්වෙත් අනිවාර්යෙන් බලන්න ඕනේ. නේද? ඔක්කොම හොඳට බලලා මේ හුළඟේ වේගය, ආර්ද්‍රතාවය වහිනවද නැද්ද? දිශාව ඔක්කොම බලනවා. උපකරණ සෙට් එකක් ගෙනල්ලා බලනවා. අනිල මානයයි මේ කොම්පෝස් එකයි මේ හැම මේ කොම්පාස් එකයි ඔක්කොම ගේනවා. හරිද? ගෙනල්ලා බලනවා. බලලා අන්තිමට හැබැයි බලන්නේ බෝට්ටුව දිහා පොඩ්ඩක්. බෝට්ටුව හිල් වෙලා. එතකොට ඉතින් එයාට වැඩි දුර යන්න වෙන්නේ නැහැ. එයා අභ්‍යන්තර පරිසරය ගැනත් අනිවාර්යෙන් බලන්න ඕනේ. හරි. අපි ව්‍යාපාර පරිසරය කියන එක ලියමු. ව්‍යාපාර පරිසරය යනු මෙහෙම ලියන්නේ. ව්‍යාපාර කටයුතු වලට ඍජුව හෝ වක්‍රව බලපෑම් එල්ල කරන ව්‍යාපාර කටයුතු වලට ඍජුව හෝ වක්‍රව බලපෑම් එල්ල කරන සියලු අභ්‍යන්තර සහ බාහිර සාධකවල එකතුවයි. සියලු අභ්‍යන්තර සහ බාහිර සාධකවල එකතුවයි. හරි. හරි. පුතාලා පොඩ්ඩක් ටියුට් එකේ ওই තියෙන තැන පහු කරගෙන ගිහිල්ලා ඔයාලා පෙන්නන්න පිටු අංක 5. හරි. පිටු අංක 5 chart කීපයක් දාලා තියෙනවා බලන්න. මේ chart කීපේ විනාඩියක් අරගෙන පිටු අංක 6ටම වෙනකන් දාලා තියෙන එක බලන්න. හරිද? පරිසරයේ කොටස් දෙකකට බෙදනවා අභ්‍යන්තරයි බාහිරයි කියලා. අභ්‍යන්තර පරිසරයේ බෙදනවා අයිතිකරුවෝ, සේවකයෝ, කළමනාකරුවෝ, සම්පත්, සංවිධාන ව්‍යුහය, සංවිධානමය සංස්කෘතිය කියලා. ආසන්න පරිසරයේ බෙදනවා තරඟකරුවෝ, සැපයුම්කරුවෝ, ගනුදෙනුකරුවෝ, ආදේශකයෝ, විභව ව්‍යාපාරිකයෝ කියන්නේ අනාගතයේදී එන්නේ ඉන්න අය. හරි බලන්න මේ බාහිර පරිසරයේ සාර්ව බලවේග පුතේ රූප සටහනේ
පිටුවංක 6 උඩම තියෙන රූපසරහනේ මැද්දේ තියෙන බාහිර පරිසරය කියලා නේද? ඒක ආසන්න පරිසර මේ සාර්ව පරිසර බලවේග කියලා වෙනස් කරගන්න. ඔය දේශපාලන නෛතික ආර්ථික සමාජ තාක්ෂණික ස්වභාවික ප්‍රජා ගෝලීය කියලා තියෙන්නේ. එතන බාහිර පරිසරය නෙමෙයි ඒක සාර්ව පරිසර සාධක කියලා වෙනස් කරගන්න. හරිද? ඊට අමතරව තව වට ප්‍රස්ථාරයක් වගේ එකකුත් ව්‍යාපාර පරිසරයේ දාලා තියෙනවා. න්‍යෂ්ටියේම තියෙන අභ්‍යන්තර පරිසරයේ අභ්‍යන්තර සාධක පාලනය කරන්න පුළුවන්. න්‍යෂ්ටියෙන් ටිකක් එහාට ගියාම ආසන්න පරිසරයේ ඒවා යම් තාක් දුරකට විතරයි පාලනය කරන්න පුළුවන් වෙන්නේ. ඒ ගොඩාක්ම ඈත් වුණාට පස්සේ ඈතින්ම තියෙන පරිසරය තමයි සාර්ව පරිසරය. අපිට පාලනය කරගන්න බෑ ඒක. ඒකට අනුව අපි පාලනය වෙනවා මිසක් අපි ඒක පාලනය කරගන්න යන්නේ නැහැ. හරි. ඊට පස්සේ ඔයා ඊළඟ පිටුවට ගිහිල්ලා අභ්‍යන්තර පරිසරය කියන එක බලන්න. ඒක ලියන්න මේ. අභ්‍යන්තර පරිසරය ඒක ලියන්න මේ. ව්‍යාපාරයට ශක්තිතා හෝ දුර්වලතා උදා කරවන ව්‍යාපාරයට ශක්තිතා හෝ දුර්වලතා උදා කරවන ව්‍යාපාරයට ශක්තිතා හෝ දුර්වලතා උදා කරවන උදා කරවන ව්‍යාපාරයේ තුල සිටින ව්‍යාපාරයේ තුල සිටින තුල සිටින පුද්ගලයන් සහ තත්වයන්ගේ එකතුවයි. පුද්ගලයන් සහ තත්වයන්ගේ එකතුවයි. පුද්ගලයන් සහ තත්වයන්ගේ එකතුවයි. right අභ්‍යන්තර පරිසරයේ. හරි ඒකේ සාධක ටික විනාඩියක් කරගෙන ඒ සාධක ටික හොඳට බලන්න පුතේ. සාධක ටික හොඳට බලන්න. සංවිධාන ව්‍යුහය කියන්නේ ව්‍යාපාරයේ තියෙන වැඩ සම්පත් අධිකාරිය බෙදලා ගිහිල්ලා තියෙන විදිය. සේවකයෝ කියන්නේ ව්‍යාපාරයට ශ්‍රමය දෙන අය. ඒගොල්ලන්ගේ පුහුණුව, දක්ෂතා, පළපුරුද්ද වගේ දේවල් ශක්තිතා හෝ දුර්වලතා වෙන්න පුළුවන්. කළමනාකරුවන්ගේ දැනුම, කුසලතා, පුහුණුව, පළපුරුද්ද ශක්තිතා හා දුර්වලතා ගෙන දෙනවා. හොඳට බලන්න ඒවා. හරිද? හරි. හරි. එමනම් බාහිර පරිසරය කියන එක පුතාලා ලියමු මේ. බාහිර පරිසරය. ව්‍යාපාරයට අවස්සා හෝ තර්ජන ව්‍යාපාරයට අවස්සා හෝ තර්ජන
අවස්ථා හෝ තර්ජන උදා කරවන අවස්ථා හෝ තර්ජන උදා කරවන සියලු ආසන්න සහ සාර්ව සියලු ආසන්න සහ සාර්ව සාර්ව සාධකයින්ගේ එකතුවයි සාධකයින්ගේ එකතුවයි සාධකයින්ගේ එකතුවයි එකතුවයි right ඒකෙනුත් මුලින්ම ඕගලන්ට තියෙනවා ආසන්න සාධක ටික අපි ආසන්න සාධක ටික කියවමු පුතේ ආදේශන භාණ්ඩ කියලා කියන්නේ ව්‍යාපාරයේ සපයන භාණ්ඩ හා සේවා වලින් ලබා දෙන උපයෝගීතාවයට සමාන උපයෝගීතාවයක් උපයෝගීතාවයට සමාන උපයෝගීතාවයක් ලබා දෙන භාණ්ඩ හා සේවා සපයන අය තමයි ආසන්න මේ මොනවාද ආදේශකයන් කියලා කියන්නේ විභව ව්‍යාපාරිකයෝ කියන්නේ අනාගතයේදී ව්‍යාපාරට ඇතුළත් වෙන්න බලාපොරොත්තු වන අය තමයි විභව ව්‍යාපාරිකයෝ කියලා කියන්නේ. ඒගොල්ලෝ වැඩි වුණොත් ඒක සමහර තර්ජනයක් වෙන්න පුළුවන්. ඒගොල්ලෝ වෙන ව්‍යාපාරවලට නම් ආදේශ මේ මුදල් ආයෝජනය කරන්නේ. සැපයුම් කරුවෝ කියන්නේ අපිට භාණ්ඩ විවිධ අමුද්‍රව්‍ය යන්ත්‍ර ඒ බල ශක්තිය වගේ දේවල් ගෙනත් දෙන අය. ඒගොල්ලෝ කාර්යක්ෂමයි නම් ණය පහසුකම් දෙනවා නම් අපිට ඒක ශක්තියක්. මේ අවස්ථාවක්. ගනුදෙනු කරුවෝ කියලා කියන්නේ පුතේ අපේ භාණ්ඩ හා සේවා මිලදී ගන්න අය. ඒගොල්ලන්ගේ ක්‍රය ශක්තිය, ප්‍රමාණය, සංචලනය, ආකල්ප වගේ දේවල් අපිට අවස්ථාව තර්ජන උදා කරවන්න පුළුවන්. තරඟකරුවන් කියලා කියන්නේ අපේ සපේන භාණ්ඩයේ හෝ සේවාවට සෑම අතින්ම සමාන භාණ්ඩ හා සේවා සපේන අයට අපි කියනවා තරඟකරුවන් කියලා. හරිද? හරි ඊට පස්සේ ඔයාලට මතක ඇති අපි නිබන්ධන එක කෑල්ලක් අතෑරියා. අන්නේ කෑල්ල පිළිබඳව අපි සාකච්ඡා කරමු. ඔයා එන්න ඕන පුතා පිටුවංක දෙකට පිටුවංක දෙක. ඇත්තට මේකේ මේ ඒක මේ නෝට් එකක් දෙන්න නෙමෙයි. ඒක මේ කියලා දෙන්න තියෙන්නේ මේ ඇයි මේ ව්‍යාපාර පරිසරය පිළිබඳව අපි අධ්‍යයනය කරන්න ප්‍රධාන හේතුවක් පිළිබඳව තමයි ඒක සාකච්ඡා කරන්නේ. ළමයිනේ පරිසරයේ සිද්ධ වෙන විවිධ වෙනස්කම්. හරි විවිධ වෙනස්කම් වෙනවා පරිසරේ. සමහර මිනිස්සු හිතන විදිය, තාක්ෂණය, රජයේ නීති, ආර්ථික සාධක උද්දමනය, පොලි අනුපාතය විවිධ දේවල් වෙනස් වෙනවා. ඒ විවිධ දේවල් වෙනස් වුණාම ඒ වෙනස් වෙන දේවල් වලට අපි කියනවා නව ප්‍රවණතා කියලා. අලුත් දේවල්නේ වෙනස් වුණාම තියෙන අලුත් දේවල්. ඒවට අපි කියනවා නව ප්‍රවණතා කියලා. මේ නව ප්‍රවණතා වලින් බොහෝ විට ව්‍යාපාර වලට අවස්ථා උදා වෙන්නත් පුළුවන්. සමහර වෙලාවට ඒවා තර්ජන විදියට වැටෙන්නත් පුළුවන්. දැන් නීතියක් ගේනවා පොලිතින් නිෂ්පාදනයේ තහනම් කියලා. ඒතර පොලිතින් ආශ්‍රිතව නිෂ්පාදනය කරන ව්‍යාපාර වලට ඒක තර්ජනයක්. නමුත් කඩදාසි ආශ්‍රිත දේවල් නිෂ්පාදනය කරන ව්‍යාපාර වලට ඒක අවස්ථාවක්. ඒ නිසා මේ නව ප්‍රවණතා පිළිබඳව අධ්‍යයනය කළ යුත්තේ අපිට එමගින් අවස්ථාව හෝ තර්ජන උදා වෙන හින්දා තමයි අපි නව ප්‍රවණතා පිළිබඳව අධ්‍යයනය කරන්න ඕනේ. හරි? ඒතර දැන් ප්‍රවණතාවයක් කියන්නේ කාලයක් තිස්සේ සිද්ධ වෙන වෙනස්කමකට අපි කියනවා ප්‍රවණතාවයක් කියලා. දැන් උදාහරණයක් විදිහට කාන්තාවන් වාහන පදින්න ඉස්සර බයයි. නමුත් අද එහෙම බයක් නැහැ. කාන්තාව වාහන පදිනවා. එතකොට කාන්තාවන්ට සුදුසු වර්ගයේ වාහන, ඒ වගේම ඒගොල්ලන්ට රියදුරු පුහුණුව ලබා දීම, කාන්තාවන්ට සුදුසු වාහන වලට අවශ්‍ය කරන උපාංග, හෙල්මට්, ජැකට් වගේ දේවල් කාන්තාවන්ට සුදුසු ඒවා හදලා තියෙනවා.
තේරෙනවද මම කියන දේ පුතා? එතකොට මේ නව ප්‍රවණතාවයක් උදා වුණාම ඒ නව ප්‍රවණතාවයේ ප්‍රයෝජන ගන්න අනිවාර්ය ව්‍යාපාරිකයෝ ඒක අවස්ථාවක් විදිහට දකින්න. දැකලා අලුතෙන් භාණ්ඩ හා සේවා නිර්මාණය කරන අලුත් භාණ්ඩ හා සේවා නිර්මාණය කරන. ඒක තමයි නව ප්‍රවණතා සහ අවස්ථා අතර තියෙන සම්බන්ධය. ඉතින් නව ප්‍රවණතා අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ පරිසරය පිළිබඳව හොඳින් අධ්‍යයනය කරාම. right. බලන්න නෝට් එක බලමු අපි. නෝට් එක බලමු. බලන්න නව ප්‍රවණතා යනු ලෝකයේ විවිධ ක්ෂේත්‍ර තුළ සිදුවන දිගු කාලීන හෝ කෙටි කාල වෙනස්කම්ය ඒවා විවිධ පරිසර ප්‍රභේදවලට අපිට බෙදලා වෙන් කරන්න පුළුවන්. ව්‍යාපාරික අවස්ථාවක් යනු නව භාණ්ඩයක් හෝ සේවාවක් සැපයීම උදෙසා වන අදහසකි. මෙවැනි අවස්ථා උදා කරන්නේ ව්‍යාපාර පරිසරයේ ඇතිවන නව ප්‍රවණතාවය. හරිද? පරිසරයේ ඇතිවන නව ප්‍රවණතාවය. ඒක highlight කරගන්න. අවස්ථා උදා කරන්නේ පරිසරයේ ඇතිවන නව ප්‍රවණතාවය. ඊට පස්සේ මේ උදාහරණ කීපයක් පුතාලට දීලා තියෙනවා. බලන්න නව ප්‍රවණතාවයේ එක පැත්තකින් තියෙනවා. ඒකෙන් බිහි වෙච්ච අවස්ථාව අනිත් පැත්ත තියෙනවා. දැන් පිටතින් කෑම ලබා ගැනීමේ නැඹුරුවක් තියෙනවා. හරි? දැන් ගෙදරින්ම කාලා ඇති වුණාම පොඩක් එළියට ගිහිල්ලා කෑම මොනවා හරි ගන්න මිනිසුන්ට උමනාවක් තියෙනවා. ඒතර ඒ වෙනකොට දැන් අර එක ගෑනු කෙනෙක් අර තමන්ගේ පිරිමියන්ට කියලා මට උයලා උයලත් එපා වෙලා අපි එළියට ගිහින් කමු කියලා. අද අපි එළියට ගිහින් කමු කියලා. ඉතින් ගෑනු කෙනා ලෑස්ති වෙලා එනකොට පිරිමි කෙනා ඉන්නවලු එළියට වෙලා පුටුවක් තියාගෙන. පිරිමි කෙනා අහනවලු ගෑනු කෙනාගෙන් කෝ කෑම බෙදාගෙන ආවේ නැද්ද කියලා. ඊට පස්සේ ගෑනු කෙනා මොන කෑමද මේ මං කිව්වේ එළියට ගිහින් කමු කියලා. මේ එතකොට පිරිමියෙක් ගෝල එළියට ගිහින් කමු කිව්ව හින්දා තමයි මේ එළියෙන් පුටුවක් තියාගෙන ඉන්නේ. මං හිතුවා ඔයා මේ බෙදාගෙන එයි කියලා. හරි ඒ පිරිමියා විහිළුවට කරපු වැඩක්. එළියට ගිහිල්ලා කනවා එළියෙන් කෑම කනවා පිටින් කෑම කනවා කියන එක දැන් අද බොහොම සුලභ කාරණයක්. එතකොට ඔය ජංගම රත මගින් නලවිය විවිධ අවන්හල් කෙටි කෑම වර්ග ඒවා බිහි වෙලා තියෙනවා. නේද? වයස්ගත ජනගහනයේ වැඩිවීමත් මහලු ජනගහනයේ වැඩිවීමත් නව ප්‍රවණතාවයක්. එතකොට සෞඛ්‍ය ආරක්ෂිත ආහාර නේ මහලුවේ රැක බලා ගැනීමේ මධ්‍යස්ථාන නව ප්‍රතිකාරකම වගේ දේවල් අනිවාර්යයෙන්ම මේ බිහි වෙලා තියෙනවා. ඒ වගේම පුතේ මේ ආයු කාලය වැඩි කරගන්න පොඩි උත්සාහයක් මිනිස්සු දරනවා. එන්න මිනිස්සුන්ගේ ආයු කාලය කෙටි වෙනවා නේද? එතකොට ආයු කාලය වැඩි කරගන්න උත්සාහ දරුවාම මේගොල්ලෝ ජිම් වලට යනවා, නව ඖෂධ ගන්නවා, සෞඛ්‍ය ආරක්ෂිත ආහාර ගන්නවා නේද? මිනිස්සු පෞද්ගලිකත්වයේ අගේන ප්‍රවණතාවයක් තියෙනවා. ඒ කියන්නේ අපේම දේවල්, අපේම වාහනයක්, අපිටම දුරකථනයක්, අපේම ගියක්. ඒ අපිටම කියන සංකල්පය දැන් වැඩිපුරම තියෙනවා. ඉතින් ඒ වගේ ඔයාට බලුවාම රූප සලහන පේනවා ඇති. එක පැත්තක තියෙනවා ලෝකයේ ඇතිවෙච්ච නව ප්‍රවණතා, ඒ හින්දා ඇතිවෙච්ච අවස්ථාවට උදාහරණ තමයි තියෙන්නේ. විභාගෙදී අනිවාර්යෙන් කෙටිෝ ලියන ප්‍රශ්න එනවා. මෙන්න මේ දැන් උදාහරණයක් COVID-19 තත්ත්වය නිසා ඇති වූ නව ව්‍යාපාර අවස්ථා මොනවද? ඒතකොට Tamanට හිතලා ඒවා ලියන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක ප්‍රැක්ටිකල් නොලෙජ් එකක්. මේ පරිසරය කියලා කියන්නේ ප්‍රැක්ටිකල් නොලෙජ් එකක්. පරිසරය වෙනස් වෙනකොට අවස්ථාවන් උදා වෙනවා කියන එක Taman අනිවාර්යෙන් අවබෝධ කරගන්න ඕනේ. තේරෙනවද මං කියන දේ පුතේ? හරි. right. එමනම් අපි මේ වීඩියෝ එක මෙතනින් නතර කරමු. අපි ඊළඟ වීඩියෝ එකේ සාකච්ඡා කරමු සාර්ව පරිසර සාධක පිළිබඳව සාකච්ඡා කරමු. right. ආයිබෝන්.